ලියා ගන්න මාතෘකාව තොරතුරු තාක්ෂණය හා සමාජය. තොරතුරු තාක්ෂණය හා සමාජය. පාඩම 6. පාඩම 6. ලියා ගන්න පුතේ තොරතුරු තාක්ෂණය හා සමාජය ICT හා society ICT and society තරුවක් දා ගන්න පාඩමට අනිවාර්යෙන් ලකුණු 15ක් විතර එනවා. 15ක් 16ක් වගේ එනවා. වැදගත් පාඩමක්. තොරතුරු තාක්ෂණය හා සමාජය. මේකෙදි කතා කරනවා ඔන්න අහගන්න හොඳට. තොරතුරු sannivedana තාක්ෂණයේ හිතකර බලපෑම් අහිතකර බලපෑම් කතා කරනවා. දැන් තොරතුරු තාක්ෂණයේ හිතකර බලපෑම් ප්‍රයෝජනට අරන් තමයි අපි මෙහෙම ක්ලාස් කරන්නේ. හැබැයි මේකේ අහිතකර පැතිත් තියෙනවා. දත්ත සොරා ගන්නවා, වෛරස් ව්‍යාප්ත වෙනවා, ඒ කියන්නේ අනවසර ප්‍රවේශම් වෙනවා, පෞද්ගලිකත්වයට හානි කරනවා පුද්ගලයන්ගේ. අන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒකින්ද මේ පාඩමෙන් සම්පූර්ණ ප්‍රශ්නෙකොත් ඉරි ගහන්න ලකුණු 4ක් හෝ 5කුත් අනිවාර්යෙන් එනවා ඔය HTML පාඩමේ වගේ. එතකොට ඕගොල්ලෝගේ සිලබස් එකේ පාඩම් හැදෙන්නේ 11 වසර පාඩම් වලින් තමයි ගොඩක් සම්පූර්ණ ප්‍රශ්න එන්නේ. ඔයාලා දැන් ලියන්න බලන්න ইনফরমේෂන් සිස්ටම් එක ලියන්න ගන්න. HTML එක ලියන්න පුළුවන් ඒක ලියන්න ගන්න. ඊට පස්සේ මේ දැන් කරන පාඩම ලියන්න ගන්න. සර් තුන්වෙනි තාක්ෂණ සමාජය ලියන්න ගන්න. ඊට පස්සේ 10 වසර පාඩම් වලින් Excel සහ database ඔය ප්‍රශ්න දෙක එනවා. මේකට අමතරව ප්‍රෝග්‍රෑමින් එකක් එනවා පළවෙනි පාඩම. ওই විදිහට තමයි ප්‍රශ්න 6ක් හැදෙන්නේ. ඔයගොල්ලන්ට අතාරින්න පුළුවන් එකක් ඊට පස්සේ ඉතුරු ඒවා දැන් තීරණය කරන්න මේ ලියන එකත් ලියන්න ලේසි. අනිවාර්යෙන් මේ ප්‍රශ්නේ එනවාමයි. හරි. ලියා ගන්න මාතෘකාව තොරතුරු තාක්ෂණය සමාජය පළවෙනි එක අනුමාතෘකා අංක 1 පොඩ්ඩක් ඉන්න මම මේ පොත සිලබස් එක පොඩ්ඩක් බලන්න ගන්නකම්. හරි. ලියා ගන්න එක පොඩ්ඩක් බලන්න. විනෝදාස්වාදය සඳහා ICT භාවිතය. 1. පළවෙනි මාතෘකාව විනෝදාස්වාදය සඳහා ICT භාවිතය. 2. ICT වල ගැටලු.
ICT වල ගැටලු 3 ICT වල ගැටලු යටතේ ලියා ගන්න ICT වල ගැටලු යටතේ පළවෙනි එක සමාජීය ගැටලු social issues දෙක සදාචාරාත්මක ගැටලු ICT වල තියෙන සදාචාරාත්මක ගැටලු තුන නීතිමය ගැටලු නීතිමය ගැටලු හතර භෞතික හා තාර්කික ගැටලු භෞතික ගැටලු physical issues භෞතික ගැටලු පහ සෞඛ්‍ය ගැටලු හය පාරිසරික ගැටලු භෞතික ගැටලු සෞඛ්‍ය ගැටලු පාරිසරික ගැටලු හරි ඔය ගැටලු ටික කතා කරනවා ඊට පස්සේ මේ ගැටලු වලින් කොහොමද ගැටලුව අවම වෙන විදිහට වැඩ කරන්න කියලා දෙනවා ලියා ගන්න ඊළඟ එක ඊළඟ මාතෘකාව කියන්නේ පටුනේ මෙම් ICT ගැටලු වලට පිළියම් ICT ගැටලු වලට පිළියම් තුන්වෙනි මාතෘකාව තුන්වෙනි මාතෘකාව හරි ඔන්න ඔය ටික කොටු කරගන්න ඊට පස්සේ පළවෙනි මාතෘකාව ගන්න එළියට ICT වල ICT විනෝදාස්වාදයට භාවිතා කිරීම ICT විනෝදාස්වාදයට භාවිතා කිරීම අතන භෞතික ගැටලු ලිව්ව තැන තාර්කික ගැටලු ලියා ගන්න භෞතික හා තාර්කික නැත්නම් physical and logical issues තාර්කික ගැටලු ලියා ගන්න ඒ දෙකම තියෙනවා සිලබස් එකේ හරි අනුමාතෘකාව ලියා ගන්න ICT විනෝදාස්වාදයට භාවිතා කිරීම මේ කරන්නේ මොකද්ද අන්තිම පාඩම කියන්නේ ලකුණු 15ක් විතර අහන පාඩමක් හරියට ඔය HTML පාඩම වගේමයි හැබැයි ඒ වගේ කෝඩින් මුකුත් නෙවෙයි තියෙන්නේ තනිකරම ලියන්න තියෙන්නේ මේකේ ඊට ප්‍රශ්න ලියන්න ලේසි ඉදි ගන්න ප්‍රශ්න 4ක් විතර අහනවා හරි ලියා ගන්න ICT විනෝදාස්වාදයට භාවිතා කිරීම තමයි දැන් උදාහරණයක් අපි සින්දු අහනවා ඉන්ටර්නෙට් යනවා පෞද්ගලික රූපවාහිනී මේ වැඩසටහන් බලනවා කාටුන් චිත්‍රපට නිර්මාණය කරනවා අනෝවා විනෝදාස්වාදයට තුනක් විතර මතක් තියාගන්න. අය
හොලෝග්‍රැෆි තාක්ෂණය කියලා තියෙනවා ප්‍රොජෙක්ටර් කීපයක් ගහලා අපි ඒ කියන්නේ ඇත්තටම වර්චුවල් අපි එතන නැහැ වර්චුවල් තැනක ඉන්නවා වගේ පෙන්නනවා අපිට. දැන් උදාහරණයක් කාර් එකක් අපි ගාව මවලා පෙන්නනවා වගේ. ප්‍රොජෙක්ටර් එහෙම සම්බන්ධ කරලා ඒකට කියන හොලෝග්‍රැෆි තාක්ෂණය. තියාගන්න එක කාටුන් චිත්‍රපට නිර්මාණය දෙක මේ පොතේ නෝට් එක ගොඩව තියෙනවා මම මේ දෙන එක විතරක් බලන්න දෙක සංගීතයට සවන් දීම තුන සංගීතයට සවන් දීම තුන පරිගණක ආශ්‍රිත සංඛ්‍යාංක ක්‍රීඩා ඩිජිටල් ගේම් පරිගණක ආශ්‍රිත සංඛ්‍යාංක ක්‍රීඩා සිදු කිරීම ඊළඟ ත්‍රිමාණ රූප තාක්ෂණය ඔය 3D වීඩියෝ ෆිල්ම් වල එහෙම තියෙන්නේ ත්‍රිමාණ රූප තාක්ෂණය 3 dimension ත්‍රිමාණ රූප තාක්ෂණය හතර holographic ඉංග්‍රීසියෙන්ම කියන්නේ එහෙමයි holographic ප්‍රතිබිම්බ සැකසීමේ තාක්ෂණය holographic ප්‍රතිබිම්බ සැකසීමේ තාක්ෂණය හරි ඊළඟ ඉවරයි පුතේ කොටස ඕක නම් එච්චරම අහන්නේ නැහැ මෙන්න ඊළඟ මාතෘකාව ලියා ගන්න ICT වල ගැටලු නැත්නම් මතවාද ප්‍රධාන මාතෘකාව ICT වල මතවාද ICT වල මතවාද පළවෙනි එක ලියා ගන්න පළවෙනිම ICT වල මතවාදය නැත්නම් ICT වල ගැටලු දෙකම එකයි සමාජීය ගැටලු ICT ඉඳ සමාජයට ඇති වෙලා තියෙන ගැටලු මොනවද හරි ඔන්න හොඳට අහගන්න ICT වල සමාජීය ගැටලු බුද්ධිමය දේපල සොරා ගන්නවා ඔව් සමාජීය ප්‍රධානම ගැටලුවක් තමයි මෙන්න මේක අහනවා ටිකක් මොකද මේක දැන් මේ දවස් වලට සම්බන්ධයි හේතුව තමයි සමහරුන්ට තොරතුරු තාක්ෂණ පහසුකම් නැහැ සමහරුන්ට තියෙනවා එතකොට සමහරුන්ට ඔන්ලයින් පන්ති වලට ඉන්න පුළුවන් සමහරුන්ට ඉන්න බෑ අන්න තොරතුරු තාක්ෂණය සම්බන්ධ යටිතල පහසුකමක් නැහැ මොකද්ද සිග්නල් නැහැ එතකොට සමහරුන්ට පහසුකම් තියෙන සහ සමහරුන්ට පහසුකම් නැති කියලා බෙදීමක් ඇති උනේ මෙන්න මේ තොරතුරු තාක්ෂණය හින්දා එහෙනම් පුතේ ICT වල සමාජීය ගැටලුවක් තමයි අංකිත බෙදුම. ඕකට කියන්නේ ඔය බෙදීමට අංකිත බෙදුම. අනිවාර්යෙන් මේ සැරේ හොඳට බලාගෙන යන්න. මොකද ඔය ඕක ඔන්ලයින් ක්‍රමවේදය හරහා සෑහෙන ගැටලුවකට පත් වුණ කර්මයක් තමයි අංකිත බෙදුම කියන එක. ඇයි මේක ඇති වෙන්නේ? සහ මේකෙන් මඟ හැරෙන්න මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග අනිවාර්යෙන් අහයි. එතකොට මේකේ නිර්වචනය ලියා ගන්න. ඉස්ලාම් ලියන්න සමාජීය ගැටලු යටතේ අංක 1 අංකිත බෙදුම. සමාජීය ගැටලු යටතේ අංක 1 අංකිත බෙදුම.
මේකට ඉංග්‍රීසියෙන් කියනවා digital divide. digital divide. හරි. ඒ අටතේ ලියා ගන්න ඔන්න මේකයි. පුද්ගලයන් දෙන්නෙක් ඉන්නවා. අමල් අනිත් එක්කෙනා කමල්. මෙයාට හොඳට තොරතුරු තාක්ෂණ පහසුකම් භාවිතා කරන්න පුළුවන්. ICT පහසුකම් පාවිච්චි කරන්න පුළුවන්. මෙයාට බෑ. උදාහරණයක් ගත්තොත් මෙයාට Zoom එකෙන් ක්ලාස් වලට ඉන්න බෑ. මෙයාට බෑ. මෙයාට පුළුවන්. අන්න තොරතුරු තාක්ෂණ පහසුකම් ප්‍රයෝජන ගන්න බෑ කමල්ට. දැන් මේ දෙන්න අතර බෙදීමක් තියෙනවා. අන්න ওই බෙදීමට තමයි කියන්නේ අංකිත බෙදීම. මේක ඇති වෙන්න පුළුවන් එක හේතුවක් තමයි ගම්බද බව නාගරික බව. ඔන්න ඔය ditth කරුණු මත ඇති වෙන්න පුළුවන්. ගම නගරය. අය කාර්මීකරණය වැඩි වෙලා සමහර තැන්වල කාර්මීකරණය අඩුයි. දැන් ඔය කොළඹ ගම්පහ වගේ ප්‍රදේශවල කාර්මීකරණය වැඩි. මෙහෙට එන්න කාර්මීකරණය අඩුයි. එතකොටත් ඔය බෙදීම ඇති වෙන්න පුළුවන්. කාර්මික වූ බව කාර්මික නොවූ බව. සල්ලි නැති සල්ලි තියනවා. දුප්පත්කම පොහොසත්කම. උගත් බව නොඋගත් බව. ඔන්න ඔය අංකිත බෙදීම ඇති වෙන්න පුළුවන් කරුණු. ඒකෙන් මේ දවස්වල ගොඩක්ම තියෙන්නේ ගම්බද නාගරික කාර්මික කාර්මික නොවූ ඔය වගේ ගැටලු තියෙනවා. උගත් නොඋගත් ඔය ප්‍රශ්නේ මත අංකිත බෙදීම දුප්පත් පොහොසත් අංකිත බෙදීම ඇති වෙන කරුණු. හරි. ලියා ගන්න තොරතුරු තාක්ෂණ පහසුකම් භාවිතා කිරීමට හැකියාව ඇති හා තොරතුරු තාක්ෂණ පහසුකම් භාවිතා කිරීමට හැකියාව ඇති හා මේකට දරුවක් දාගන්න මේ මාතෘකාවට අංකිත බෙදීම 100ක් ෂුවර් අහනවා ප්‍රශ්නයක් ෂුවර් එකටම අහනවා තොරතුරු තාක්ෂණ පහසුකම් භාවිතා කිරීමට හැකියාව ඇති හා හැකියාව නැති තොරතුරු තාක්ෂණ පහසුකම් භාවිතා කිරීමට හැකියාව ඇති හා හැකියාව නැති අය අතර බෙදීම වේ. හැකියාව ඇති හා නැති අය අතර පරතරය ඩිෆරන්ස් එක පරතරය වෙනස ඕන එක ඇති හා නැති අය අතර පරතරය නැත්නම් බෙදීම ඩිවයිඩ් එක බෙදීම අංකිත බෙදීම වේ. මෙය ඔබුදේ ඇති වෙන කරුණු තුනක් පන්නටත් යා ගම නගරය කියලා. ඒක ලියන්නේ ගම්බද නාගරිකයන්. ලියන්න එක මෙය පල්ලයට ලිවර කමන්නේ ගම්බද බව නාගරික බව. මෙය ගම්බද බව නාගරික බව. උගත් බව නොඋගත් බව. උගත් බව නොඋගත් බව. ඊළඟ දුප්පත්කම පොහොසත්කම. ඊළඟ කාර්මික වූ බව කාර්මික නොවූ බව. කාර්මික වූ බව කාර්මික නොවූ බව. උගත්කම නොඋගත්කම. ගම්බද නාගරික උගත් නොඋගත්
දුප්පත් පොහොසත් කාර්මික වූ කාර්මික නොවූ බව ඕන් ඔය තමා අංකිත බෙදීම ඇතිවීමට හේතු. අය තව ඕනනම් ලියාගන්න තාක්ෂණික හැකියාව හා නොහැකියාව. සමහරු තාක්ෂණයක උපාංග පාවිච්චි කරන්න බයයි. තාක්ෂණික හැකියාව ඇති බව නොමැති බව. වෙනම තරුවක් දාලා ලියා ගන්න. තරුවක් දාලා ලියා ගන්න. ඔන්න මේ කොටස. ප්‍රශ්නය අහන්න පුළුවන් එක තැනක් තමයි අංකිත බෙදීම විස්තර කරලා ඒක ඇති වෙන්න පුළුවන් කරුණු. මම දැන් කිව්වනේ අංකිත බෙදීම ඇති වෙන්න කියන්නේ මොකද්ද? ICT පහසුකම් භාවිතාවකට හැකියාව ඇති නැති අය අතර පරතරය. ඒක ඇති වෙන්න පුළුවන් කරුණු පහක් කිව්වා. තුනක්වත් මතක් තියාගන්න. දුප්පත් පොහොසත් කාර්මික වූ කාර්මික නොවූ ගම්බද නාගරික අන්න ඔය කරුණු. ඊට පස්සේ අංකිත ලියන්න එපා. අංකිත බෙදීම අවම කරපුවාම ඒකට නමක් කියනවා. ඒ කියන්නේ පුතේ අංකිත බෙදීම අවම කරලා මේ කමලුයි අමලුයි අතර යම්කිසි බැඳීමක් ඇති කරනවා. අන්න ඕකට කියනවා ඩිජිටල් බ්‍රිජ් එක කියලා. මේක ඩිජිටල් ඩිවයිඩ්. ඒකට කියන අංකිත සේතුව. සේතුව බ්‍රිජ් එක. මෙන්න මේ දෙන්න අතර යම්කිසි බැඳීමක් ඇති කරනවා, පාලමක් ඇති කරනවා. ඒ කියන්නේ අර පරතරය අවම කරන්න. එහෙනම් අංකිත බෙදීම අවම කරලා ඒ මිනිස්සු අතර බැඳීමක් ඇති කරන එකට තමයි කියන්නේ මොකක් කියලාද? අංකිත සේතුව. අංකිත සේතුව ඇති කරනකොට විවිධ පරිත්‍යාග යටතේ පාසල් වලට පරිගණක දෙනවා. පරිගණක පුහුණු මධ්‍යස්ථාන ඇති කරනවා රජේ. අන්න අංකිත සේතුව ඇති කරන්න රජයේ ගත්ත ක්‍රියාමාර්ග. පාසල් වලට විවිධ ආයතන වල පරිත්‍යාග යටතේ පරිගණක ලබා දෙනවා. පරිගණක සාක්ෂරතාව වැඩි කරන්න. පරිගණක සාක්ෂරතාව වැඩි කරන්න. ඔන්න එකක්. එතකොටත් අංකිත සේතුවක් ඇති වෙනවා. අංකිත සේතුව කියන්නේ මොකද්ද? කමලොයි අමලොයි අතර අර පරතරය අවම කරලා ඒ දෙන්න අතර බැඳීමක් ඇති කරන එක. ඒකට රජය අරන් දෙන ක්‍රියාමාර්ග. 1. අංකිත සාක්ෂරතාව ඇති කිරීම. ඒකට තමයි කියන්නේ අර මං කිව්වේ පරිගණක සාක්ෂර ඩිජිටල් ලිටරසි. ඒ යටතේ රජය විෂය මාලාවන් වලට ICT හඳුන්වා දීම, මාර්ගගතව විභාග පැවැත්වීම ඕවා ලියන්න පුළුවන්. කිට් වගේ විභාග මාර්ගගතව පැවැත්වීම, නැනසල වගේ පරිගණක සම්පත් මධ්‍යස්ථාන ඇති කිරීම රජයේ මැදිහත් වෙලා විවිධ පරිත්‍යාග යටතේ පරිගණක ලබා දීම. අනිපුතේ අංකිත සාක්ෂරතාව ඇති කරන්න රජය අරන් තියෙන ක්‍රියාමාර්ග. ඒ කියන්නේ අංකිත සේතුව ඇති කරන්න කිව්වත් හරි. ලියා ගන්න තරුවක් දාලා අංකිත බෙදීම අවම කර පුද්ගලයන් අතර බැඳීමක් ඇති කිරීම. අංකිත සේතුව අවම කර අංකිත බෙදීම අවම කර අංකිත බෙදීම අවම කර අංකිත බෙදීම අවම කර පුද්ගලයන් අතර බැඳීමක් ඇති කිරීම. highlight කරලා ලියා ගන්න. digital bridge අංකිත සේතුව ලෙස හැඳින්වේ. බැඳීමක් ඇති කිරීම අංකිත සේතුව ලෙස හැඳින්වේ. අංකිත සේතුව ලෙස හැඳින්වේ.
ලියා ගන්න. මෙම අංකිත සේතුව ඇති කිරීමට මෙම අංකිත සේතුව ඇති කිරීමට එනම් අංකිත සේතුව ඇති කිරීමට පුතේ වොන් අහගන්න. අංකිත සේතුව ඇති කරනවා කියන්නේ මේ මෙයා නැති කරනවා කියන්නේ. එහෙමනේ. අංකිත සේතුවක් කියන්නේ මේ අර පරතරය අතර අයින් කරලා බැඳීමක් ඇති කරන එකනේ. ඒතකොට මේ බෙදීම අවම වෙනවනේ. එහෙනම් අංකිත සේතුවක් ඇති කරනවා කියන්නේ තවත් විදිහකට කිව්වොත් අංකිත බෙදීම නැති කරනවා. එහෙනම් අංකිත බෙදීම නැති කරන්න හෝ අංකිත සේතුව ඇති කරන්න අරන් තියෙන ක්‍රියාමාර්ග විස්තර කරන්න. ඔන්නෝම වෙනවා. අරන් තියෙන ක්‍රියාමාර්ග. නැත්තම් ඔබට ගත හැකි ක්‍රියාමාර්ග ලියන්න. ඔබ පරිපාලන සේවයේ පුද්ගලයෙක් නම් ඔබට පාසල් මට්ටමින් හරි ගත හැකි ක්‍රියාමාර්ග ලියන්න කියලා එනවා. අන්න ඒ වගේ. හරි. එහෙනම් අංකිත සේතුව ඇති කිරීමට, අංකිත බෙදීම නැති කිරීමට, අංකිත සේතුව ඇති කිරීමට, එනම් අංකිත බෙදීම නැති කිරීමට ලියා ගන්න. එනම් අංකිත බෙදීම නැති කිරීමට පහත ක්‍රියාමාර්ග ගත හැකිය. අංකිත සේතුව ඇති කිරීමට එනම් අංකිත බෙදීම නැති කිරීමට පහත ක්‍රියාමාර්ග ගත හැකිය. 1 ඩිජිටල් ලිටරසි ඉංග්‍රීසියෙන් අංකිත සාක්ෂරතාව ඇති කිරීම. අංකිත සාක්ෂරතාව ඇති කිරීම. අංකිත සාක්ෂරතාව ඇති කිරීම. අපේ රටේ කලින් තිබ්බේ සාක්ෂරතා මට්ටම කියලානේ. එතකොට ඕකට අලුතෙන් මිනුමක් ඇවිල්ලා තියෙනවා දැන් අංකිත සාක්ෂරතාව. කලින් සාක්ෂරතාව කිව්වේ ලිවීමේ කියවීමේ හැකියාවනේ. සාක්ෂරතාව කියන්නේ ලිවීමේ කියවීමේ හැකියාව. ලිවීමේ කියවීමේ හැකියාව. ලංකාව දකුණු ආසියාතික රටවල් වලින් ඉහළ මට්ටමක ඉන්නේ. සාක්ෂරතාව අධි. හැබැයි සමහර යුරෝප් කන්ට්‍රි යුරෝපියන් රටවල් වලට වඩා ලංකාව හිටියා. හැබැයි දැන් මේ සාක්ෂරතාව පල්ලයට බහලා තියෙනවා හේතුව අංකිත සාක්ෂරතාව ආවට පස්සේ. පරිගණකය භාවිතා කිරීමට හැකියාව. පරිගණක භාවිතයට ඇති හැකියාව. පරිගණක භාවිතයට ඇති හැකියාව මේ මිනුමක් විදිහට ආවට පස්සේ ඔය ලකුණ පල්ලෙහාට වැටෙනවා හේතුව ලංකාවේ පරිගණක සාක්ෂරතාව අඩුයි. ඒක තමයි මේක කියන්නේ අංකිත සාක්ෂරතාව කියලා. ඕන් දැන් ඒ ලෙවල් එක පල්ලෙහාට වැටලා තියෙනවා. ලිවීමේ කියවීමේ හැකියාව අමතරව පරිගණකය භාවිතා කිරීමට ඇති හැකියාව. ආයෙත් ලියා ගන්න චූටි ටිකක් දාලා අංකිත සාක්ෂරතාව යටතේ චූටි ටිකක් දාලා ලියා ගන්න පරිගණකය භාවිතා කිරීමට ඇති හැකියාව. පරිගණකය හැසිරීමට ඇති හැකියාව. ඕකට තමයි ඔය ඔන්ලයින් විභාග ICT විෂය හඳුන්වා දීම, උසස් පෙළට සාමාන්‍ය පෙළට 6-9 IT හඳුන්වා දීම ඔය ඔක්කොම කරලා තියෙන අංකිත සාක්ෂරතාවය ඇති කරන්න තමයි ලංකාව. ඩිජිටල් ලිටරසි එක වැඩි කරන්න. ඒවත් අංකිත බෙදීම අවම කරන්න. හරි. 2 නැත්නම් අංකිත සේතුව ඇති කරන්න. එකත් හරියි. 2
විවිධ අතරමැදියන් හරහා ආධාර හා අනුග්‍රහ ලබා දීම. පරිගණක ගන්න වගේ දේවල් වල ඔය යටිතල පහසුකම් වැඩි කරන්න Wi-Fi දෙන්න අන්න ඒ වගේ විවිධ අනුග්‍රහකයන් හරහා ආධාර ලබා දීම. උදාහරණයක් ලියා ගන්න. අන්තර්ජාල සම්බන්ධතාවන් ලබා දීමට, පරිගණක ලබා දීමට, අන්තර්ජාල සම්බන්ධතාවයන් පරිගණක ආදිය ලබා දීමට. හරි. තුන පරිගණක විවිධ ව්‍යාපෘතීන් යටතේ ලබා දීම. පරිගණක විවිධ ව්‍යාපෘතීන් යටතේ ලබා දීම. විවිධ ව්‍යාපෘතීන් යටතේ පරිගණක ලබා දීම. ඔය විවිධ ඒ කාලෙට ආවා මහින්දෝදේ විද්‍යාගාර 1000ක් ඇදුවා. ඒ වගේ විවිධ ව්‍යාපෘති යටතේ පරිගණක ලබා දුන්නා. ඊළඟ මූල්‍ය බාධක ඉවත් කර financial barriers මූල්‍ය බාධක ඉවත් කර සැමෝටම සම අවස්ථා ලබා දීම. ඔය කියන්නේ රජයේ මැදිහත් වෙලා අඩු මිලට ඉන්ටර්නෙට් පාසුකම් දීලා අන්නේ වගේ මූල්‍ය බාධක ඉවත් කර හැමෝටම සම අවස්ථා ලබා දීම. හරි. එහෙනම් මම මේ වෙනකන් කතා කරේ අංකිත බෙදීම ගැන. මොකද්ද සමාජීය ගැටලුවක් දැන් තියෙන්නේ. ඔය පළවෙනි එක ගැන ඔච්චරලා කතා කරේ. තව එකක් ලියා ගන්න. අංකිත සේතුව ඇති කරන තව එකක්. රජයේ මැදිහත් වී පරිගණක මධ්‍යස්ථාන පරිගණක පුහුණු ආයතන රජයේ මැදිහත් වී පරිගණක මධ්‍යස්ථාන පරිගණක පුහුණු ආයතන ආදිය ව්‍යාප්ත කිරීම. හරි. ඊළඟ ගැටලුව අංකිත බෙදීම ගැන ඔච්චර සමාජීය ගැටලුව කිව්වේ දෙවැනි එක ප්‍රධාන අංක 2 හසුරු කුසලතා හා ඕසි වීම. ඔකට කියනවා D skill කියලා. හසුරු කුසලතා හා ඕසි වීම. D skill. හසුරු කුසලතා හා ඕසි වීම. ඒ කියන්නේ මේවා. දැන් යන්ත්‍ර සූත්‍ර වලින් ඔක්කොම දේවල් කරද්දී අර මිනිහාගේ තිබ්බ ක්‍රියේටිවිටි එක නිර්මාණාත්මක හැකියාවන් වලින් ප්‍රයෝජන ගන්න අඩු වෙලා හින්දා IT හින්දා. උදාහරණයක් කලින් චිත්‍රයක් ඇඳා ඔය බැනර් එකම ගහද්දී චිත්‍ර ඇඳා බැනර් ඇඳා තින් මල ගෙදරක් වෙද්දී බැනර් ඇඳා. හැබැයි දැන් ඩිජිටල් ප්‍රින්ටිං කරන්න.
කැටයන් කපනවා අතින්. දැන් මැෂින් එකෙන් ඩ්‍රෝවින් එක දුන්න ගමන් කැටයම කැපිලා එන්නේ යන්ත්‍රයට ලීය දාන්න විතරයි තියෙන්නේ. අන්න මිනිස්සුන්ගේ හසුරු කුසලතා හොසි වෙලා තියෙනවා. යන්ත්‍ර සූත්‍ර නිසා. ඔන්න ඕකත් සමාජීය ගැටලුවක්. හරි. තුන්වෙනි සමාජීය ගැටලුව ලියා ගන්න. මේක හැබැයි ඉස්සරහට ආයි කතාත් කරනවා නෛතික ගැටලුවක් විදියටත් ලියා ගන්න. කූට උපක්‍රම භාවිතා කර දත්ත සොරා ගැනීම. කූට උපක්‍රම භාවිතා කර දත්ත සොරා ගැනීම. අනුන්ගේ data ගන්නවා password username බැංකු විස්තර අන්න ඒ වගේ දේවල්. හරි. සමාජීය ගැටලු ඉවරයි. ඔතනින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඕකෙන් තියෙන්නේ ප්‍රශ්නේ අංකිත බෙදීම යටතේ තියෙන ප්‍රශ්නේ විභාගෙට. ඉරිගාන්ඩ් එකක් හරි අහනවා. හරි. දෙවෙනි ගැටලුව ලියා ගන්න පුතේ. දෙවෙනි ගැටලුව අන්තිම එකද වාසන අහන්නේ. අන්තිමේට මොනවද කිව්වේ? කූට උපක්‍රම. කූට උපක්‍රම භාවිතා කර දත්ත සොරා ගැනීම. කූට උපක්‍රම භාවිතා කර දත්ත සොරා ගැනීම. ඊළඟ ගැටලුව සදාචාරාත්මක ගැටලුව. සදාචාරාත්මක ගැටලුව. IT ඉඳ ඇති වෙලා තියෙන සදාචාරාත්මක ගැටලු. පළවෙනි එක මම කතා කරේ සමාජීය ගැටලු. හරි. පළවෙනි සදාචාරාත්මක ගැටලුව තමයි පුතේ ලිඛිත දෑ සොරා ගැනීම. ලිඛිත දෑ සොරා ගැනීම. ඒ කියන්නේ මෙහෙම කවුරු හරි ප්‍රකාශයට පත් කරලා තියෙන යමක්, කවුරු හරි ලියලා තියෙන යමක් එයාගේ අනුමැතියකින් තොරව අරන්, මම අපේ භාෂාවෙන් කියන්නේ එයාගේ අනුමැතියකින් තොරව අරන් තමන්ගේ කියලා ප්‍රසිද්ධ කරනවා. තමන්ගේ කියලා ප්‍රසිද්ධ කරනවා. උදාහරණයක් අනුන්ගේ තියෙන ටියුට් එක ඉන්ටර්නෙට් එකේ තියෙන එක මම අරන් මගේ නම ගහලා මම ප්‍රසිද්ධ කරනවා. අන්න මම කරලා තියෙන ලිඛිත දෑ සොරා ගැනීම. අනුන්ගේ නිර්මාණයක් තමන්ගේ යයි කියාපෑම. ලිඛිත දෑ සොරා ගැනීම. එතකොට අපිට ඔය ඉන්ටර්නෙට් එකේ තියෙනවා ගණ්ඩම ක්‍රමවේදයක් නැද්ද? එතකොට ඒ ගත්තොත් අපි ඒවා ඔක්කොම ලිඛිත දෑ සොරා ගැනීමද? නැහැ. ගණ්ඩ ක්‍රම තියෙනවා. ඔන්න ඕක අහනවා විභාගෙට. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ලිඛිත දෑ සොරා ගැනීම දැන් එන්න වැඩි වෙලා තියෙනවා. IT කරන දරුවෙක් වශයෙන් ලිඛිත දෑ සොරා ගන්නේ නැතුව ඉන්න ඕනේ. ඔන්න ක්‍රම තුන. අහගන්න හොඳට. ඔයගොල්ලෝගේ උසස් අධ්‍යාපනය කරනකොට කැම්පස් එකේ එහෙම ගිහපුවාම ඔයගොල්ලන්ට ව්‍යාපෘති කරන්න ඕනේ, ප්‍රොජෙක්ට් ලියන්න ඕනේ, අසයින්මන්ට් ලියන්න ඕනේ. එතකොට ඕවා ලියද්දී ඔයගොල්ලෝ ඉන්ටර්නෙට් එක පාවිච්චි කරලා යමක් ගත්තොත් අනිවාර්යෙන් මෙන්න මේ මම කියන දේ කරන්න පුරුදු වෙන්න, නැත්නම් ලකුණු කපනවා, නැත්නම් ඒක ලිඛිත දෑ සොරා ගැනීමක් වෙනවා. ඉන්ටර්නෙට් එකෙන් පින්තූරයක් හරි ඔයගොල්ලෝ අරන් දැම්මොත් ගත්තේ කොහෙන්ද කියලා යොමුව දක්වන්න ඕනේ, රිෆරන්ස් දාන්න ඕනේ, රෙෆරන්ස්. ආයනම් අංක 1 තමයි ලිඛිත දෑ සොරා ගැනීම නොවෙන්න නම් අනුන්ගේ දෙයක්, ඒ කියන්නේ අපි යම්කිසි ප්‍රකාශයටපත් කරලා තියෙන දෙයක් ගත්තොත් ගත්තේ කොහෙන්ද කියලා යොමුව දක්වන්න ඕනේ.
යොමුව දැක්වීම. යොමුව දැක්වීම යටතේ කරන්න පුතේ වෙබ් ලිපිනය සඳහන් කරන එක ගත්තේ කොහෙන්ද කියලා. ඕක හොඳ දෙයක්. ඔන්න එහෙනම් ඕගොල්ලෝ යම් තැනකින් කොහේ හරි ඉන්ටර්නෙට් එකකින් ඉමේජ් එකක් ගත්තත් ගත්තේ කොහෙන්ද කියලා යොමුව දක්වන්න ඕන. දෙක ලිඛිත දෑ සොරා ගැනීම නොවෙන්න නම් දෙවෙනියට කරන්න ඕන දේ ගත්තේ දේට අදාළ ඒ නිර්මාණය කරපු පුද්ගලයාගේ නම සඳහන් කරන්න ඕන. ඕකට කියනවා පුතේ උපුටා දැක්වීම. රචකයාගේ නම සඳහන් කරනවා. ඕක උපුටා දැක්වීම කරන්න ඕන. 3 ගෙනහැර දැක්වීම. ගෙනහැර දක්වනවා කියන්නේ අපි යම ප්‍රකාශයට පත් කරලා තියෙන දෙයක් ගත්තොත් ඒක උද්දෘත පාඨ තුල දාන්න ඕන. අන්න එතකොට දන්නවා මේක කවුරු හරි කියපු දෙයක් කියලා. කවුරු හරි කියපු කියමනක් අපි දානවා අපේ ටියුට් එක පිට කවර් එකට. අන්න එතකොට ඒක කවුද කිව්වේ කියලා එක්ක දාන්න ඕන නැත්නම් උඩුකම ඇතුලේ දාන්න ඕන. එතකොට දන්නවා මේක වෙන කාගේ හරි දෙයක් කියලා. එහෙනම් ගෙනහැර දැක්වීම කියන්නේ උද්දෘත උඩුකම ඇතුලේ ලියන එක. උපුටා දැක්වීම කියන්නේ කවුද කියලා රචකයා සඳහන් කිරීම. රචකයා සඳහන් කිරීම. යොමුව දැක්වීම කියන්නේ පුතේ වෙබ් ලිපිනේ සඳහන් කිරීම. වෙබ් ලිපින දැක්වීම. ඔන්න ඔය ක්‍රම තුනට ඕගොල්ලෝ යමක් පිටපත් කරොත් ඕගොල්ලෝ මේ ගොඩට වැටෙන්නේ නැහැ. ලිඛිත දෑ සොරාගත්තු අය ගානට වැටෙන්නේ නැහැ. දැන් සමහර ඔය වැකියෙම තියෙන අහවල් කෙනා කිව්වා කියලා. එතකොට බලන්නකො ඒවල යටින් එයාගේ නම ගහලා නැද්ද? ඒ ගහන්න නැතුව කොහේ හරි පිටියක ඕක ගහලා තියෙනවා නම් ඒ කරලා තියෙන ලිඛිත දෑ සොරා ගැනීමක් තමයි. එතකොට ඒ කරලා තියෙන මෙන්න මේ දෙවෙනි කාරණාවනේ. උපුටා දැක්වීමක්නේ. අනිවාර්යෙන්ම මතක් තියාගන්න. මොකද්ද පුතේ? ලිඛිත දෑ සොරා ගැනීම කියන්නේ මොකද්ද කියලායි එහෙම නොවෙන්න ගන්න ඕන ක්‍රියාමාර්ගය. මෙන්න 3. ලිඛිත දෑ සොරා ගැනීම කියන්නේ අනුන්ගේ නිර්මාණය ඔහුගේ අනුදැමීමකින් තොරව ලබාගෙන ප්‍රසිද්ධ කිරීම. එතකොට එහෙම නොකර ඒ කියන්නේ ප්‍රසිද්ධ කරන්න පුළුවන්. හැබැයි මේ ක්‍රම 3ට. හරි. ලියා ගන්න එක ලිඛිත දෑ සොරා ගැනීම. ලියා ගන්න යටතේ ලිඛිත දෑ සොරා ගැනීම යටතේ ලියන්න. වෙනත් අයෙකුගේ අදහස් කමා රචනා වෙනත් අයෙකුගේ අදහස් රචනා කියන ලියලා තියෙන දේවල් හා නිර්මාණ ඔහුගේ අනුදැමීමකින් තොරව ලබාගෙන වෙනත් අයෙකුගේ අදහස් රචනා හා නිර්මාණ ඔහුගේ අනුදැනීමකින් තොරව ලබාගෙන තමාගේ නිර්මාණ ලෙස ප්‍රකාශයට පත් කිරීම. අනිවාර්යයෙන්ම මතක් තියාගන්න ලිඛිත දෑ සොරාගෙන අංකිත බෙදීම අනිවාර්යයෙන් හොඳට බලන්න. අදහස් රචනා නිර්මාණ ඔහුගේ අනුදැනුමකින් තොරව ලබාගෙන තමාගේ නිර්මාණ ලෙස ප්‍රකාශ කිරීම. ඒකනම ලියන්න. යමක් ලබාගත් විට එය ලිඛිත දෑ සොරා ගැනීමට
ඒ ලිඛිත දෑ සොරා ගැනීමට අදාළ නොවීමට නම් පහත ක්‍රියාමාර්ග ගත යුතුය. අදාළ නොවීමට නම් පහත ක්‍රියාමාර්ග ගත යුතුය. ඕන් ලිඛිත දෑ සොරා ගැනීම නොවන්න නම් පහත ක්‍රියාමාර්ග. ලිඛිත දෑ සොරා ගැනීම සිදු නොවීමට නම් පහත ක්‍රියාමාර්ග ගත යුතුය. 1. යොමුව රෙෆරන්ස් යොමුව දැක්වීම. ඉරිකැලක් ගාල්ල යන වෙබ් ලිපිනේ සඳහන් කිරීම. උපුටා දැක්වීම. රචකයාගේ නම සඳහන් කිරීම. රචකයාගේ තොරතුරු සඳහන් කිරීම. රචකයාගේ තොරතුරු සඳහන් කිරීම. ගෙනහැර දැක්වීම. උද්ෘත පාඨ තුල ලිවීම. උද්ෘතයන් තුල ලිවීම. ඔන්න ඔය ක්‍රම තුනට කරනවා නම් ඕගොල්ලෝ ලිඛිත දෑ සොරා ගැනීම යටතට කියන්නේ ගත්ත යටතට අහු වෙන්නේ නැහැ. මේක හොඳට මතක තියාගන්න. අන්තර්ජාලය පාවිච්චි කරලා මේ දේවල් ගොඩක් කරනවා දැන්. ඒක නිසා අහන්න පුළුවන් ප්‍රශ්නයක්. දෙවෙනි එක. දෙවෙනි සදාචාරාත්මක ගැටලුව. මෙන්න මේ ලිඛිත දෑ සොරා ගැනීම තව නමක් කියනවා. රචනා චෞරත්වය. රචනා චෞරත්වය. ඒ නම ලියා ගන්න. අංක 2 පෞද්ගලිකත්වයට හානි කිරීම. ප්‍රයිවසි කියන්නේ අපි පෞද්ගලිකත්වයට හානි කිරීම. පෞද්ගලිකත්වයට හානි කිරීම. පෞද්ගලිකත්වයට හානි කිරීම. පුතේ අහගන්න පෞද්ගලිකත්වය කියන්නේ තමන් හොඳට අහගන්න මේකත් දැන් වෙනවා වැඩි. තමන්ගේ පෞද්ගලික දත්තයක් වැරදි ලෙස භාවිතා කරොත් අන්න පෞද්ගලිකත්වයට හානි කරලා. පොඩි දෙයක්. කවුරු හරි කෙනෙක්ගේ ෆෝන් නම්බර් එකක්, ඊමේල් එකක් ඒ අදාළ පුද්ගලයාගෙන් අහන්න නැතුව තවත් කෙනෙකුට දුන්නොත් ඒ කරලා තියෙන පෞද්ගලිකත්වයට හානි කිරීමක්. ඔන්න මෙහෙම. කමල් ඉන්නවා. විමල් ඉන්නවා. බිමල් ඉන්නවා. ඕම් මෙහෙම කරනවා. කමල්ගේ ඊමේල් එක විමල් විසින් කමල්ගෙන් අහන්නේ නැතුව මෙයාට දෙනවා. අන්න විමල් කරලා දෙන්නේ කාගේ පෞද්ගලිකත්වයට හානි කිරීමක්ද? කමල්ගේ. එනම් පෞද්ගලිකත්වයට හානි කිරීම කියන්නේ පුතේ ඔය මේ ෆොටෝ වීඩියෝ විකෘති කරලා දාන එක විතරක් නෙවෙයි. පෞද්ගලික දත්තයක් තියෙනවා නම් ඒක අදාළ පාර්ශවයෙන් අහන්නේ නැතුව වැරදි ලෙස භාවිතා කරනවා. දැන් මේ බලන්න විමල් කරලා තියෙන්නේ මෙයාගේ කමල්ගේ පෞද්ගලික දත්තයන් මෙයාගෙන් අහන්න නැතුව වැරදි ලෙස පාවිච්චි කරලානේ බිමල්ට දීලා. අපි දැන් හිතන්නේ ඡායාරූපයක් විකෘති කරලා වීඩියෝ එකක් විකෘති කරලා මඩ පහරක් විදියට හදලා ප්‍රසිද්ධ කරන එකනේ. ඒකත් පෞද්ගලිකත්වයට හානි කිරීම තමයි. හැබැයි පුතේ ජංගම දුරකථන අංකයක් පවා අපි තවත් කෙනෙකුට දෙනවා නම් ඒවා පෞද්ගලික දත්ත. ඊමේල් පෞද්ගලික දත්ත. අන්න ඒවා අන්සතු කරන්න එපා. අදාළ පුද්ගලයන් අහන්නේ නැතුව. පෞද්ගලිකත්වයට හානි කිරීම. ලියා ගන්න. පෞද්ගලිකත්වයට හානි කිරීම යටතේ
පෞද්ගලික දත්ත. පෞද්ගලික දත්ත. වරාණ ඇතුලේ ලියන්න පුතේ ඊමේල් මුරපද ඊමේල් මුරපද ඊමේල් මුරපද මුරපද කියන්නේ ඔය යූසර් නේම් පාස්වර්ඩ් මුරපද කමා පෞද්ගලික පින්තූර වරාණ වහලා ෆෝන් නම්බර් හරි වරාණ වහලා පෞද්ගලික දත්ත මේ පෞද්ගලික දත්ත අදාළ පෞද්ගලික දත්තය අයිති පාර්ශවයේ අවසරයකින් තොරව පෞද්ගලික දත්ත අදාළ පෞද්ගලික දත්තය අයිති පාර්ශවයේ අවසරයකින් තොරව අදාළ පෞද්ගලික දත්තය අයිති පාර්ශවයේ අවසරයකින් තොරව අවසරයකින් තොරව අදාළ පෞද්ගලික දත්තය අයිති පාර්ශවයේ අවසරයකින් තොරව වැරදි ලෙස භාවිතා කිරීම. අරයගෙන් අහන්නේ නැතුව අදාළ පෞද්ගලික දත්තය අයිති පාර්ශවයේ අවසරයකින් තොරව වැරදි ලෙස භාවිතා කිරීම පෞද්ගලිකත්වයට හානි කිරීම වේ. වැරදි ලෙස භාවිතා කිරීම පෞද්ගලිකත්වයට හානි කිරීම වේ. මේක අහනවා ඈ මේක A level වලට ප්‍රශ්නයකට අහලා තිබුණා මේ ළඟදී A level යි ඉදි ගන්න එක හරි එහෙනම් පුතේ පෞද්ගලිකත්වයට හානි කිරීම රචනා චෞරත්වයේ තමයි සදාචාරාත්මක ගැටලුව ඊළඟ දවසේ නීතිමය ගැටලු කතා කරනවා එහෙනම් බොහොම ස්තුතියි ලියා ගන්න නීතිමය ගැටලු ඊළඟට තියෙනවා බ්‍රහස්පතින්දාට මම ඉස්කෝලේ එක කරනවා උදේ 6ට ඒකේ කරන්නේ HTML තාම ඔයගොල්ලන්ට ඒක පුළුවන් නම් සම්බන්ධ වෙන්න ඕනේ නැහැ හරි එහෙනම් මම නවත්තන්නම් ආයුබෝවන් ආයිබෝවන් හරි පුතේ ආයුබෝවන් අයිබෝන් හරි බොහොම ස්තුතියි ආයිබෝවන් හරි ආයුබෝවන්